දසාදුකාරයක් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසෝධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසෝ සුචින්නු සුඛමාවහාති කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ඨං තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ හැමදෙනාම දැන් සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි පැවැත්වෙන ඒ සද්ධර්ම දේශනාවට ඇහුම්කන් දීලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයෙන් ලබාගත හැකි ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනය මේ පින්වතුන්ගේ ජීවිත තුළට එකතු කරගන්නට ඇති කරගන්නටයි. හැම දෙනා තුළම ඒ අපේක්ෂාව පැවතිය යුතුයි. ඒ අපේක්ෂාව සඵල කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයට ධර්ම ශ්‍රවණය කළ යුතුයි. නිරන්තරයෙන් අපි මතක් කරලා තිබෙනවා. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා බුදුරජාණන් වහන්සේ වචන 3කින් දක්වනවා මේ ධර්ම ශ්‍රවණය කළ යුතු පිළිවෙල. සුනාත හොඳින් අසන්නට, ධාරේත ඒ හොඳින් ශ්‍රවණය කළ හොඳින් ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. යම් කිසි කෙනෙක් යම් ස්ථානයක වාඩි වෙනවා උකුල මත යමක් තබාගෙන, ඒ උකුල මත තබාගත් දේ නැගිටිනකොට අමතක වුණොත්, එතනින් නැගිටිනකොට අමතක වුණොත් මොකද වෙන්නේ? බිමට වැටෙනවා. ඒ වගේ මේ අහපු ධර්මයේ දරාගත්තේ නැත්නම් මෙතන හැලිලා යනවා. ඒ නිසා දරා ගන්නට ඉඩක් තියා ගන්නට ඕනේ. ඔළුව වෙන වෙන දේවල් වලින් පුරව ගන්න නැතුව මේ වෙලාවේදී ධර්මයට ඒ මනස හිස් කරලා ධර්මයට ඉඩක් දුන්නොත් විතරයි මේක දරා ගන්න පුළුවන්. අපි යමක් ගන්නට එනවා නම් හිස් කරගෙන ඉන්න එපා. භාජනේ පුරවගෙන ඇවිල්ලා මොකවත් දාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දේශනා කරන ලබන ධර්මයේ හොඳින් ඇහුවත් ඒන් ප්‍රයෝජන ගන්නට නම් ධාරණය කරගන්න ඕනේ. එහෙම ධාරණය කරගත්ත, මතක තබාගත්ත ධර්මයෙන් තමයි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ධාරේත දරාගත්තට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ අනුව හැසිරෙන්නේ නැතුව, ඒ දේශනා කරන ලබන ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නේ නැත්නම්, ඊට අනුරූපව තමන්ගේ ජීවිතය පවත්වන්නේ නැත්නම්, කොච්චර බණ ඇහුවත් කොච්චර මතකයේ තබාගෙන සිටියත් එයින් ලැබිය හැකි නියම ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. ඒක හරියට නිදානයක් උඩ නිදාගෙන ඉන්නවා වගේ වැඩක්. මහා විශාල ධනයක් උඩ නිදාගෙන ඉඳීමෙන් ඒ ධනයෙන් ලැබිය හැකි නියම ප්‍රයෝජනෙ, නියම අර්ථය සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපි බෞද්ධ කියමින් කොඩිය උස්සගෙන හිටියට වැඩක් නැහැ. බෞද්ධ ක්‍රමේ නියම අර්ථය තේරුම් අරගෙන
බෞද්ධකමින් ලැබිය යුතු නියම ප්‍රයෝජනෙ අපි ලබා ගන්නේ නැත්නම් එහෙම ලේබල් එකක් ගහගෙන හිටියට අපි බෞද්ධයෝ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයා කියන්නේ කවුද? බෞද්ධයා කෙබඳු ආකල්ප සම්පත්තියකින් යුක්ත විය යුතු කෙනෙක්ද කියන එක තේරුම් අරගෙන බෞද්ධකම පිළිපදින්නට ඕනේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට බණ කිව්වේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඉන්දියාවේ බෞද්ධයෝ හිටියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ යෝ සෝතවන්තේසු, යම් කෙනෙක් මේ ධර්මය අහන්න කැමති දේ හැම දිනාටයි. අහන්න කැමති නැත්නම් බෞද්ධයෝ නැතිනම් වැඩක් නැහැ. බෞද්ධයෝ කියලා ලේබල් එක ගහගෙන හිටියද. ඒ නිසා ධර්මය කියලා කියන්නේ ජීවන දහමක්. මේ නිවන් මාර්ගෙහි ගමන් කරන්නට පුද්ගලයෙක් සකස් කරනවට බය විය යුතු නැහැ. නිවන් දකින්නයි කියලා කියන්නේ 아무තු තැනකට යාමක්වත් සියල්ල අතහැරලා දාලා වනගත වීමක්වත් නෙවෙයි. මේ ලෝකයේ පිළිබඳ ඇත්ත ස්වභාවය ඇත්ත ආකාරයෙන් තේරුම් ගැනීමයි. ඒ නිසා ඒ සඳහායි ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ. ඒ අනුව ධර්ම ශ්‍රවණය කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා. අද මේ පින්වතුන්ට ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මාතෘකා වශයෙන් දේශනා කරපු ඒ ගාථා පාඨය සමහර අය අහලත් ඇති, සමහර අය අහලා නැතුවත් ඇති. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තින්නේ ඔබ අප හැම කෙනෙක්ම දන්න එක්තරා මිනිස්සෙකුට නම් නෙවෙයි. එහෙම කිව්වහම තව ටිකක් තේරෙයි. මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන බුදුහාඳුරු මිනිස්සෙකුට නෙවෙයි. මිනකාද? යක්ෂයෙකුට. එතකොට මේ සූත්‍ර දේශනාව ආලවක කියන යක්ෂ සේනාධිපතියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් යක්ෂයෝ කියලා කිව්වහම කෙනෙකුට අමුතුම හැඟීමක් ඇති වෙන්න පුළුවන්. යක්ෂයන් කියලා කියන්නේ දිව්‍ය කොට්ටාශයටම අයිති එක්තරා දිව්‍යමය සත්ත්ව කොට්ටාශයක්. එතකොට මේ චාතුරු මහරජික දෙවියන්ට අයිති කොටසක් තමයි යක්ෂයන් කියලා කියන්නේ. දැන් අපි දන්නවා වරම් රජවරු කියලා. එහෙම නැත්නම් අපි කියනවා සතර වරම් දෙවියෝ කියලා. වරම් රජවරු පාලනය කරන දිව්‍ය ලෝකයේ තමයි චාතුරු මහරජිකය කියලා කියන්නේ. චාතුරු මහරජික කියන්නේ චතුර් කියන්නේ හතරනේ. මහරජ දරුවන් 4 දෙනෙක් පාලනය කරන දිව්‍ය ලෝකයේ චාතුරු මහරජිකය. එතකොට මේ චාතුරු මහරජික දෙවියන්ගේ ඒ වරම් රජවරුන්ගේ නම් වශයෙන් කිව්වොත් වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර, විරූඩ, විරූපාක්ෂ කියලා 4 දෙනෙක් ඉන්නවා. එතකොට අපි වෛශ්‍රවණ කිව්වට බොහෝ දෙනෙකුට මේක අහලා පුරුදු නැහැ. වෙසමුනි කියලා කිව්වහම දන්නවා හැම කෙනෙක්ම. වෙසමුනි කියලා කියන්නේ වෛශ්‍රවණ කියන දෙවියන්ට. වෛශ්‍රවණ කියන දෙවියෝ තමයි යක්ෂයන්ට අධිපති. යක්ඛානං ආධිපති. වෙස්සවනෝති බෞද්ධ. ඒවල වෛශ්‍රවණ කියලා කියන්නේ එහෙම නැත්නම් සිංහලෙන් වෙසමුනි, වෙසුණු කියලා කියන්නේ යක්ෂයන්ගේ අධිපති දෙවියා. එතකොට යක්ෂයන් පාලනය කරන්නේ වෙසමුනි එහෙමත් නැත්නම් වෛශ්‍රවණ දෙවියන් විසින්. එතකොට ඒ කාරණා සියල්ලම කියන්නට කාලේ නෙවෙයි. දැන් මුලින්ම මේ දේශනාව සිද්ධ කළේ මිනිස්සෙකුට නොයි කියලා කිව්ව නිසායි මේ කාරණා ටික පැහැදිලි කළේ. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායෙහි යක්ක සංයුක්තයට. සංයුක්ත කියලා කියන්නේ සංගීතකාරක මහරහතන් වහන්සේලා විසින් ඒ සූත්‍ර ධර්මයන් ආරක්ෂා කිරීම පිණිස භානක පරපුරු හැටියට, භානක පරපුරු කියලා කියන්නේ ඒ නිකාය ග්‍රන්ථයන් කටපාඩමින් දරාගෙන ඉන්නට කොටස් කරලා මේ ධර්මයේ පැවරුව එක එක ස්වාමින් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවල් වලට. එතකොට මේ සංයුක්ත නිකාය සංගීතකාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළේ සංයුක්ත කියලා කියන්නේ එකතු කරපු කියන අර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ට දේශනා කරපු ධර්ම කාරණා එක
ගොඩකට එකතු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් දේවතාවන් පිළිබඳව එහෙම නැත්නම් දිව්‍ය පුත්‍රයන් පිළිබඳව සඳහන් වෙන දිව්‍ය පුත්‍රයන් බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්න අන්තර්ගත වෙන කොටස දේවතා සංයුක්තය ඒ වගේම දේව පුත්‍ර සංයුක්තයට අන්තර්ගත කරලා තිබෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයන් බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ධර්ම කාරණා ඒ වගේම බ්‍රාහ්මණයන් පිළිබඳව සඳහන් වන කාරණාවන් අන්තර්ගත කරලා සංග්‍රහ කරලා බ්‍රාහ්මණ සංයුක්තය. ඒ වගේම කොසල් රජුරුවන් අරමුණු කරගෙන කොසල් රජුරුවන් සමග සිද්ධ වෙච්ච ධර්ම සාකච්ඡා ආදී කෝසල සංයුක්තයට සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම යකුන් පිළිබඳව යක්කු බුදුරජාණන් වහන්සේගෙන් යක්ෂයින් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්න ඒ විමසන ලද ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරු ඒ වගේම යකුන් පිළිබඳව සඳහන් වන සූත්‍ර දේශනා මේ යක්ක සංයුක්තයට සංග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ යක්ක සංයුක්තයට. අපි දන්නවා අපි පාවිච්චි කරන පිරුවානා පොත් වහන්සේ. පිරුවානා පොත් වහන්සේ තුලත් මේ ආලෝක සූත්‍රය අන්තර්ගත වෙනවා. අතිරේක සූත්‍ර 7ක් හැටියට ධම්මචක්ක සූත්‍රයෙන් පස්සේ තිබෙන සූත්‍ර 7ක් තියෙනවා. සත්‍ය විභංග ඒ වගේම කසී භාරද්වාජ පරාභව වසල ඒ අතරෙම තමයි මේ ආලෝක සූත්‍රයත් අන්තර්ගත වෙන්නේ. චතුභානවර පාළි එහෙම නැත්නම් පිරුවානා පොත් වහන්සේ තුල. එතකොට මේ සූත්‍ර දේශනාව ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව එහෙම නැත්නම් මේ සිද්ධියට මුල් වෙන කාරණා පිළිබඳව කෙටියෙන් මම පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී එක දවසක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ බලා වදාරනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ කරුණා නැමැති දැලට කරුණා නැමැති ඇසට අසුවන්නේ හත්තාලවක කුමාරයා සහ මේ ආලවක යක්ෂයාව. මොකද හත්තාලවක කුමාරයාට අනාගාමී වීමට හේතු සම්පත්තිය තිබෙනවා. ඒ වගේම ආලවක යක්ෂයාට සෝතාපන්න වීමට හේතු සම්පත්තිය තියෙනවා. ඉතින් මේ ආලවක යක්ෂයා කියලා කියන්නේ ඊටාම දරුණු කර්කශ රෞද්‍ර කෙනෙක්. ඉතින් ආලවක යක්ෂයාට රජ්ජුරුව හැපයක් වෙලා තිබුණා දිනපතාම බත් මුට්ටියක් සහ මේ මිනිහෙක් එවන්න බිලි වශයෙන්. ඒ බිල්ල නියම උනේ වෙසමුණි රජ්ජුරුවන් විසින් යක්කුන්ට නියම කරලා තියෙනවා යක්ෂයන්ට නියම කරලා තියෙනවා ඒ අයගේ භවනය. ඒ කියන්නේ වාසය කරන ප්‍රදේශය. ඒ ප්‍රදේශය තුල තමයි ඒ අයට බලය පවත්වන්නට පුළුවන්නේ. ඒ වගේම ඒ අයට අවසර දීලා තියෙන්නේ කෙනෙක්ව මරාගෙන කන්න හෝ මොනවාම හෝ කටයුත්තක් සඳහා ඒ ප්‍රදේශ ඒ සීමාව තුල විතරයි. ඒකට යක්කුන්ට නීති පද්ධතියක් තියෙනවා. විනයානුකූල විනයකට අනුව තමයි යක්කු වැඩ කරන්නේ. එහෙම වැඩ නොකළොත් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා අර වෛශ්‍රවණ හිමන් නැත්තම් වෙසමුණි රජුරුවන්ගේ. එතකොට මේ ආලවක යක්ෂයාටත් විමානයක් තිබුණ පොළොවේහි මහ විශාල නුග වෘක්ෂයක් ඇසුරු කරගෙන තමයි මේ ආලවක යක්ෂයාගේ විමානය පැවතුනේ. එතකොට මේ ආලවක යක්ෂයා ජීවත් වුණේ අලව් නුවර. අලව් නුවර. අලව් නුවර රජුරුවන් සිරිතක් වශයෙන් දඩකෙළිය යන. දඩකෙළිය යන අවස්ථාවේදී රජුරුව මුවෙක් පස්සේ එළවගෙන ගිහිල්ලා විඩාවටපත් වෙලා මුවා මරාගෙන ඇවිත් අර ආලවක යක්ෂයාගේ විමානයේ වෙච්ච ගහ යට ටිකක් වෙලා විවේකයෙන් හිටියා. ඉන්නකොට දැන් අවසරය තියෙනවා මරන්න. යක්ෂයාගේ විමානේ ඉන්න. ඊළඟට රජුරුව මොකද කළේ? මාව මරන්නට එපා. මම මේ විදිහට දිනපතාම බත් මුට්ටියක් සහ මිනිසෙක් කියවන්නම් කියලා ගිවිසුමක් ඇති කරගෙන නිදහස් වෙලා ගියා. එහෙම ගිහිල්ලා දිනපතාම මොකද කරන්නේ? අර පොරොන්දුවට අනුව මිනිස්සු එවන්නට ක්‍රමයක් කල්පනා කරලා නගර පාලකයාට කිව්වා මේ කතාව. එතකොට නගර පාලකයා කියනවා
මරණ දඬුවමට නියම වෙච්ච සිරකරුවන්ව මොකද කරන්නේ මේ යක්ෂයාට දිනපතා යවන. ඊළඟට ඔය කාරණාව කාලයක් යනකොට ආරංචි වුණා මිනිස්සුන්ට. ඊළඟට මිනිස්සු හොරකම් කරන එක නැවතුවා. ඇයි යක්ෂයා විසින් මරාගෙන කනවනේ යක්ෂයාට යවනවා මේ මරණ දඬුවමට නියම වෙච්ච අය. ඊළඟට හොරු නැති නිසා මොකද කළේ ධන දාන්නේ බවගෝග පාරේ දැම්මා. එහෙම ගත්තොත් අල්ලන්න. එහෙමවත් කිසි කෙනෙක් ගන්නෑ නැහැ. පයින්වත් ගහලා යන්නේ. ඒ තරම් බයක් ඇති වෙලා කටයුතු කරනවා. ඊළඟට මොකද කළේ වයසට ගිය අය මේ යවමුයි කියලා අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් කළා. එහෙම කළාම කියනවා එහෙම වුණොත් එහෙම අපේ තාත්තා අම්මා මෙහෙම මරණයටපත් කළාය කියලා රට තුල උද්ඝෝෂණයක් කරලක් ඇති වෙනවා. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. එහෙමනම් කරන්නට ඕන මොකද්ද? මුණින් වැතිරිලා ඉන්න දරුවෝ දෙමු. පොඩි දරුවන්. ඊළඟට ওই කාරණාව මුල් කරගෙන මොකද උනේ? අම්මලා දරුවොත් එක්ක වෙන වෙන රාජ්‍යවලට පැනලා ගියා බේරෙන්න. ඊට පස්සේ එක දවසක් මුළු නුවරම රාජපුරුෂයන් දරුවන් හෙව්ව කිසිම දරුවෙක් ලැබුණේ නැහැ. අන්තිමට එකම දරුවයි හිටියේ. ඒ දරුවා හිටියේ රජවාසලේ රජුරුවන්ගේ කුමාරයා හත්තාලෝක කුමාරයා. ඊළඟට මේ හත්තාලෝක කුමාරයාව දීලා හරි බේරෙන්න තමයි රජුරුව කල්පනා කළේ. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේටනේ ප්‍රිය කරන්නේ. කොච්චර අනිත් අයට ආදරේ කියලා කිව්වත් ඇත්ත කතාව නම් තමන්ටයි ආදරේ. වෙන කාටවත් නෙවෙයි. ඒ නිසා දරුවා දීලා හරි ජීවිතේ ගලවා ගන්නට ඕනයි කියලා රජුරුව අර කුමාරයාව ආලෝක යක්ෂයා ළඟට යවුවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැකලා බුදුරජාණන් වහන්සේගේ සිරිතක් පවතිනවනේ දිනකට දෙවතාවක් හැමදාම මේ මහා කරුණා සමාපත්තියට සමවැදීම. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ දෙදෙනාට සිද්ධ වෙන ඉරණම එහෙමත් නැත්නම් මේ දෙදෙනාගේ හේතු සම්පත්තිය දැකලා වැඩම කළා. කල්ැතුවම. ඒ වැඩම කරන අවස්ථාවේ ආලෝක යක්ෂයා හිටියේ නෑ විමානේ. ආලෝක යක්ෂයාගේ දොරටුපාලයා ගද්‍රබ කියලා දොරටුපාලයෙක් හිටියේ යක්ෂයෙක්. බුදුරජාණන් වහන්සේ වැඩිහාම බුදුරජාණන් වහන්සේට කියනවා මේ යක්ෂයා ස්වාමීනි අම්මට තාත්තටවත් ගෞරවයක් නැති කරුණාවක් නැති අනුකම්පාවක් නැති මහා රළු කෙනෙක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වඩින්න එපා. බුදුරජාණන් වහන්සේ අවසර ඉල්ලුවා එක රාත්‍රියක් ආලෝක යක්ෂයාගේ භවනේ ආලෝක යක්ෂයාගේ විමානේ වැඩ ඉන්න. ඉතින් එහෙම හිතන්නට එපා කියලා අර ගද්‍රබ කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබට කරදරයක් බරක් නැත්නම් මට ඉන්න අවසර දෙන්න. දෙවෙනි වතාවටත් කිව්වා. මේ යක්ෂයා බොහොම දරුණු කෙනෙක්. බුදුහාමුදුරුවෝ තියා ශ්‍රමණේක් තියා බ්‍රාහ්මණේක් තියා අම්මා තාත්තටවත් මේ යක්ෂයාගේ කිසිම ගෞරවයක් කරුණාවක් තෙද්ගතියක් නැති කෙනෙක්. ඒ නිසා මෙතන වැඩ ඉන්නට එපා. මෙතන වැඩ ඉන්න හිතන්න එපා කියලා දෙවෙනි වතාවටත් කිව්වහම බුදුරජාණන් වහන්සේ අර පෙර විදිහටම ඔබට කරදරයක් බරක් නැත්නම් මම ඉන්න මට නම් බරක් නැහැ කියලා අර ගද්‍රබ ප්‍රකාශ කළා මුලින් වතාවේ දෙවෙනි වතාවේ. ඊළඟට තුන්වෙනි වතාවටත් ගද්‍රබ කියනවා මේ යක්ෂයා මහා දරුණු කෙනෙක්. මේ විමානයේ එන අයගේ හදවත පලාගන්න කන්න පුළුවන්. ඒ වගේම හිත වික්ෂේපයටපත් කරන්න පුළුවන්. ඒ වගේම කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහන්න පුළුවන් තරම් මහා 이르දිමත් බල සම්පන්න කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හිත මෙහි ඉඳ නොනැමේවා කියලා මේ ගද්‍රබ නැවතත් කියනවා. බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නවා. ඒ ගැන මම බලා ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ අවසර ඉල්ලගෙන ඇතුළු වුණා විමානයේට. ගද්‍රබ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මෙහෙම ආලෝක යක්ෂයාගේ අවසරයක් නැතුව ඉන්න දුන්නොත් එහෙනම් මාවත් මරණයටපත් කරනවා. ඒ නිසා මම ගිහිල්ලා කියනවා කියලා. මෙහෙම බුදුහාමුදුරුවෝ වැඩියයි කියලා. ඉතින් ඒ අවස්ථාවේ ආලෝක යක්ෂයා හිමාලය ප්‍රදේශයේ යක්ෂ සමාගමයකට
යක්ෂයන්ගෙත් රැස්වීම් තියෙනවා. ඉතින් ඒ පාලනය සම්බන්ධව එහෙම රැස්වීම් තියෙනවා. දිව්‍ය ලෝකෙත් එහෙම රැස්වීම් තියෙනවා. සුධර්මා කියලා සභාවක් තියෙනවානේ. ඒ සුධර්මා සභාවේදී දෙවිවරු පොය වලදී රැස් වෙලා මේ ලෝකයේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම මේ යක්ෂයනුත් ඒ අයගේ ගැටලු පිළිබඳව යම් යම් දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නට එහෙම යක්ෂ සමාගමයක් පවත්වන්නට ඇති. ඉතින් මේ අවස්ථාවේදී ගද්‍රබ ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවෝ බවත් ගෞතමයන් වහන්සේ ඔබතුමාගේ විමානයට වැඩියා. එහෙම කිව්වහම තරහ වැඩිකමටම පිරිස අතර ලැජ්ජාවත් එක්ක කටවහගෙන ඉන්නවා මම දන්නවා කරන්න ඕන දේ කියලා කියනවා. කියලා දැන් ඒ යක්ෂ සමාගමේටම ඒ යක්ෂයන්ගේ සමුළුවටම එනවා තෙරුවන් සරණ ගිය මාර්ගඵලයන්ට පත්වෙච්ච සාතාගිරි හේමක කියන යක්ෂයන් දෙන්න. බුදුරජාණන් වහන්සේ භවග්‍රේ හරි කොතැනක හරි මේ ලෝකෙ කෙලවරේ කොහෙ හිටියත් බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඊට ඉහළින් ගමන් කරන්න කිසිම කෙනෙකුට බෑ බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින්. ඉතින් අර යක්ෂයන් 이르දිමත් ඒ අහසින් ගමන් කරන අය මේ සාතාගිරි හේමක යක්ෂයන් දෙන්න ආකාශයෙන් ගමන් කරනකොට ඒ හරහා යන්න තිබුණේ ඒ අයට පේනවා යම් කිසි ආලෝකයක් බුදුරජාණන් වහන්සේ එතන වැඩ සිටින බව දැනගෙන මේ ආලෝකයක් යක්ෂයාගේ විමානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා ප්‍රදක්ෂිනා කරලා අර යක්ෂ සමාගමට ගිහිල්ලා ආලෝකයට කියනවා ඔබට මහත් වූ ලාභයක්. බවත් ගෞතමයන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබගේ විමානෙටම වැඩලා ඉන්නවා. ඒකේ තවත් අර ආලෝකයේ කේන්තිය තරහව වැඩි වුණා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහෝම ද්වේෂයකින් බුදුරජාණන් වහන්සේ විනාශ කරනවා කියන හැඟීමෙන් නවාකාරයක 이르දි වලින් බුදුරජාණන් වහන්සේ බය කරලා පන්නලා දාන්න හැදුවා. ඒ සියල්ලම කියන්න වෙලාව නෙවෙයි. ඒ කියන්නේ කිව්වොත් මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා ටික කියන්න කාලේ නැති වෙනවා. එතකොට මේ නවාකාරයක 이르දි මේ ප්‍රාතිහාර 이르දි මේ හැකියාවන් තිබුණා මේ ආලෝකයක්ෂයට. ඒ හැම එකක්ම ප්‍රදර්ශනය කළා බුදුරජාණන් වහන්සේගේ සිවුරු කණක්වත් හොලවන්න බැරි වුණා. ඊළඟට මොකද කරන්නේ? මේ බවත් ගෞතමයන්ව තුල යම් කිසි මෛත්‍රී විහරණයක් ඇති. ඒකයි මේ කිසිවකින් පළක් වෙන්නේ නැති. ඒ නිසා බවත් ගෞතමයන් තුල ද්වේෂය ඇති කරන්න ඕනේ, තරහ ඇති කරන්න ඕනේ කියලා හිතලා මොකද කළේ? නික්කම සමන කියලා බුදුහාමුදුරන්ට ඵලයන් සමනේ කියලා යන්න කිව්වා මේ විමානේ. බුදුහාමුදුරුවෝත් ඒ ආලෝකයේ අදහස දන්නවා. දැනගෙන මොකද කළේ? රත් වෙච්ච එක තවත් රත් කරන්න ඕනේ නැහනේ. සිසිල් කරන්න නේ අවශ්‍ය, මේ ධර්මයට නමන්න නේ අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බොහෝම සංසුන්ව නික්මුණා. සාදාව සෝති භගවා නික්කමි. ඊළඟට බුදුරජාණන් වහන්සේෙන් කිපුණ නැති හින්දා මොකද කළේ? ඇතුළට ඵලයන් කිව්වා. පවිස සමන. බුදුරජාණන් වහන්සේ බොහොම සංසුන් හිතින් යුක්තව පිළිතුරු දීලා හොඳයි ඇවැත්නි කියලා ඇතුළට ගියා. දැන් යක්ෂයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බොහොම මේ නම්‍යශීලී කෙනෙක්, බොහොම කියන දෙයට අනුව කටයුතු කරන සුවච කෙනෙක්, කීකරු කෙනෙක්. මම මේ බොරුවටනේ මහා ප්‍රාතිහාර ගොඩක් පෑවේ, මේ මුලදිම මේ වෙහෙසටපත් කරලා මරාගෙන කන්න තිබුණයි කියලා කල්පනා කරලා දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් මේ විදිහටම කළා. බුදුහාමුදුරුවෝ අර යක්ෂයාගේ කෝපය සමනය කරන්නට අවශ්‍ය නිසා දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් ඇතුළට ගියා පිට වුණා, ඇතුළට ගියා පිට වුණා මේ විදිහට. ඊළඟට හතරවෙනි වතාවටත් මේ යක්ෂයා බුදුරජාණන් වහන්සේට නික්කම සමන එළියට ඵලයන් ශ්‍රමණය කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ යක්ෂයාගේ අදහස වෙහෙසටපත් කරලා මරාගෙන කෑමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ
ඒක තහවුරු නොකර ඒ තහවුරු නොකරන්නට මේ විදිහට කිව්වා. නක්වාහං ආවසෝ නික්කමිස්සාමි. මම එළියට යන්නේ. ඔබට පුළුවන් දෙයක් කරපන්. ඊළඟට කියනවා යක්ෂයා මොකද්ද? හදයන් වාතේ පාලෙස්සාමි චිත්තං වාතේ කිපෙස්සාමි පාදේසුවා පාරගංගායන් කිපෙස්සාමි පාරගංගායන් ගහිස්සාමි. එතකොට හදවත පලනවා ඔබගේ, ඒ වගේම මනස විකෘති කරනවා. දෙපයින් අල්ලලා මේ ගංගාගමින් එහාට පරසක්වල ගහනවායි කියලා මේ විදිහට ප්‍රකාශයක් කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම නම් දකින්නේ දෙවියන් මරුන් බඹුන් මහාන බමුණන් සහිත මේ සත්ත්ව ප්‍රජාවේ මගේ හදවත බලන්න පුළුවන් කෙනෙක්, මගේ හිත වික්ෂේපයටපත් කරන්න පුළුවන් කෙනෙක්, මගේ පාදයෙන් අල්ලලා ගංගාගමින් එහාට විසි කරන්න පුළුවන් කෙනෙක් මම නම් දකින්නේ නැහැ කියලා. ඊළඟට යක්ෂයා කල්පනා කරනවා දැන් මීට වඩා තවත් කරන්න දෙයක් නැහැනේ. තව කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් ඔක්කොම කළා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ ආලෝක යක්ෂයාගේ මව්පිය දෙකල ඉගෙනගෙන තිබුණා ධර්ම කාරණා කීපයක්. ප්‍රශ්න 8ක් ඉගෙනගෙන ඒ ප්‍රශ්න 8ට උත්තරත් දැනගෙන තිබුණා. ආලෝකටත් පොඩි කාලේ කියලා දුන්නා. ආලෝකට ප්‍රශ්න ටික මතකයි, උත්තර මතක නැහැ. දැන් ආලෝක කල්පනා කරනවා මේ ප්‍රශ්න ටික අහලා ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් උඹව මරාගෙන කනවායි කියලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කළා. ඒ විදිහට අහපු ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි ප්‍රශ්න 4 තමයි අර මුල් ගාථාවෙන් මම ප්‍රකාශ කළේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ආලෝක අහන කිංසූද විත්තං පුරිසස්ස සිත්තං කිංසූ සුචින්නෝ සුකමාවහාති කිංසූ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාට ශ්‍රේෂ්ඨ වූ වස්තුව ධනෙ මොකද්ද? කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. කිංසූ සුචින්නෝ සුකමාවහාති. කෙසේ කටයුතු කිරීම, කෙසේ ජීවත් වීම සැපගෙන දෙනවද? කිංසූ හවේ සාදු තරං රසානං. මේ ලෝකයේ තියෙන මිහිරිතම ප්‍රණීතම රසය කුමක්ද? කිංසූ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. ජීවිතයන් අතර කවර ජීවිතේ ශ්‍රේෂ්ඨද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං. මනුෂ්‍යයාට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය වස්තුව තමයි ශ්‍රද්ධාව. ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. ධර්මානුකූල පවත්වීම, ධර්මානුකූල ජීවිතේ සැපගෙන දෙනවා. සච්ඡං හවේ සාදු තරං රසානං. රසයන් අතර මිහිරිතම රසය තමයි සත්‍ය. පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති. ප්‍රඥාවන්ත ජීවිතයේ ජීවිතයන් අතර ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඊළඟට තවත් ප්‍රශ්න කීපයක් අහනවා. කතාංසු තරති ඕගං කතාංසු තරති අන්නවං කතාංසු දුක්ඛං අච්චේති කතාංසු පරිසුද්ධති. කතාංසු තරති ඕගං. මේ සංසාරයේ නැමැති සැඩපහර තරණය කරන්නේ කොහොමද? කතාංසු තරති අන්නවං. මේ සංසාරයේ නැමැති සාගරයෙන් ඉගොඩ යන්නේ කොහොමද? කතාංසු තරති යෝගං කතාංසු තරති අන්නවං කතාංසු දුක්ඛං අච්චේති. දුක කෙලවර කරන්නේ කොහොමද? කතාංසු පරිසුද්ධති. කොහොමද පිරිසිදු බව ඇති කරගන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ශ්‍රද්ධාය තරති යෝගං. මේ සංසාරයේ නැමැති ඕගේ සැඩපහර තරණය කරන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාය තරති ඕගං ශ්‍රද්ධාය තරති අන්නවා. ශ්‍රද්ධාවෙන් තමයි මේ සංසාරයේ නැමැති මුහුද සාගරේ තරණය කරන්න තියෙන්නේ. ශ්‍රද්ධාය තරති යෝගං ශ්‍රද්ධාය තරති අන්නවා. විරියේන දුක්ඛං අච්චේති.
වීරයෙන් තමයි දුක කෙලවර කරන්න පුළුවන්. පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් පිරිසිදු බව ඇති කරගන්නට පුළුවන්. ඊළඟට අහනවා තවත් ප්‍රශ්න කීපයක්. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකෝ පරං ලෝකං කතං පෙච්චන සෝචති. බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු දෙනවා. ඒ ප්‍රශ්න ටික මෙහෙමයි. කතංසු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ලබන්නේ? කතංසු වින්දතේ ධනං ධනෙ උපයන්නේ කොහොමද? ධනෙ ඇති කරගන්නේ කොහොමද? කතංසු කිත්තිං පප්පෝති කීර්තියට පත් වෙන්නේ කොහොමද? කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති කොහොමද මිත්‍රයන් ඇති කරගන්නේ? අස්මා ලෝකෝ පරං ලෝකං කතං පෙච්චන සෝචති මෙලොව පරලොව දෙකෙහිදීම ශෝක නොකර ඉන්නේ කොහොමද? ශෝක නොකර ඉන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවට උත්තරත් එතකොට උත්තර හැටියට දේශනා කරන්නේ ප්‍රශ්නේ තමයි පළවෙනියට හැපු ඉස්සෙල්ලා මෙතන තියෙන ප්‍රශ්න වලින් කතංසු ලබතේ පඤ්ඤා කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? ප්‍රඥාව ඇති කරගන්න ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ වගේම ප්‍රඥාවන්තයා විසින් රහතුන්ගේ මාර්ගයේ රහතුන් වහන්සේලාගේ වචනේ විශ්වාස කරගෙන වචනේ පිළිපදිමින් සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කන. ඒ කියන්නේ අප්‍රමාදීව නුවණැති කෙනා මේ රහතන් වහන්සේලාගේ කෙරෙහි විශ්වාසය රහතන් වහන්සේලාගේ මාර්ගයේ කෙරෙහි ඒ මගෙහි ගමන් කරමින් ඒ මගෙහි ගමන් කරන්නට විශ්වාසය ඇති කරගෙන සුසුසා කියලා කියන්නේ කන් දෙනවා. උන්වහන්සේලාට ඇහුම් කන් දෙනවා. උන්වහන්සේලාගේ වචනේ පිළිපදිනවා. ඒ තුලින් සුසුසා ලබතේ පඤ්ඤා. ඒ තුලින් ප්‍රඥාව ඇති කරගන්නවා. ඒ කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කරන්නට නිවන සඳහා ප්‍රඥාව ලබා ගන්නවා කියලා කියන්නේ නිවන් අවබෝධ කරගන්නවායි කියන එක. එතකොට නිවන ලබා ගන්නට නම් අර රහතුන් වහන්සේ අප්‍රමාදීව විචක්කන කියලා කියන්නේ ඥානවන්තය අප්‍රමාදීව කුසල් දහම් යෙදিলা අර රහතුන් වහන්සේලාගේ වචනය පිළිපදිමින් කටයුතු කිරීම තුලින් නිවන අවබෝධ කරගන්නවා. සුසුසා ලබතේ පඤ්ඤා ධම්මං නිබ්බාන පත්‍ය. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ දන උත්ථාතා වින්දතේ දන. උත්ථානවත් එහෙම නැත්නම් උත්සාහයෙන් යුක්ත කටයුතු කිරීම. විරියං මේ දූර දෝරයිහං යෝගක්ඛේමාදි වාහන උත්ථාතා වින්දතේ දන යනාදී වශයෙන් දක්වලා තින උත්සාහයෙන් කටයුතු කිරීම තුලින් ධනය ඇති කරගන්නට ධනය උපයා ගන්නට පුළුවන්. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඇහැව්ව කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති දදං මිත්තානි ගන්තති. කතංසු කිත්තිං පප්පෝති සත්‍යවාදීව කටයුතු කිරීම තුලින් කීර්තියටපත් වෙනවා. වාග් සත්‍යයෙන් යුක්ත කෙනා කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද? ඒ පුද්ගලයාගේ වචනේ හැම කෙනෙකු විශ්වාස කිරීම තුලින් මෙබඳු විශ්වාස කටයුතු වචන ඇති කෙනෙක් කියලා කීර්තිරාවය ඇති වෙනවා. ඒතකොට කීර්තිය ඇතිවීමට නම් සත්‍යවාදී කෙනෙක් වෙන්නට ඕනේ. වාග් සත්‍යයෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඊළඟට කතං මිත්තානි ගන්තති. මිතුරන් ඇති වෙන්නේ කොහොමද? දදං මිත්තානි ගන්තති. මිතුරන් ඇති වෙන්නේ දීමෙන් පරිත්‍යාගයෙන්. මිත්‍රයාට අවශ්‍ය දේ දෙන කෙනා එහෙම නැත්නම් මිත්‍රයෙක් නොවුනත් කෙනෙකු යමක් ඉල්ලගෙන ආවහම ඒ දේ අපිට සපයන්න පුළුවන් නම් දෙන්න පුළුවන් නම් අන්න එතන මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. හිතවත්කමක් ගොඩ නැගෙනවා.
එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිත්‍රත්වයේ ගොඩ නැගෙන්නේ දීම තුලින්, පරිත්‍යාගය තුලින්, ඡාගය තුලින්. අස්මාලෝකෝ පරං ලෝකං කතං පෙච්චන සෝචති. මෙලොව පරලොව දෙකේදීම විශේෂයෙන් පරලොවදී ශෝක නොකරන්නේ කොහොමද කියලා යහන්නේ. කෙසේ ජීවත් වීමෙන් පරලොව ශෝක නොකරනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉංගාඤ්ඤේක පුච්ඡස්සු පුතු සමන බ්‍රාහ්මනේ ඉංගාඤ්ඤේක පුච්ඡස්සු පුතු සමන බ්‍රාහ්මනේ සච්ඡං ධම්මං දිසීචාගං සවේ පෙච්චන සෝතති. එතකොට මෙතනදි කියන්නේ අර කාරණා හතරක් මුල් කරගෙන, මුලින් කියපු කාරණා හතර මුල් කරගෙන පරලොව ශෝක කරන්නේ නැහැ කියලා. මොනවද? සච්ඡං ධම්මං දිසීචාග. සත්‍යයි ඊළඟට ධර්මානුකූල ජීවිතයයි, දිටි කියලා කියන්නේ උත්සාහයයි, ඡාගයයි, පරිත්‍යාගයයි කියන මේ හතර තියෙන කෙනා පරලොව ශෝක කරන්නේ නැහැ කියලා. එතකොට මේ දේශනාව අවසන් වෙනකොට මම ධර්ම කාරණා ටික ඊළඟට විස්තර කරන්නම්. මේ කතාව සම්පූර්ණයෙන්ම විවර කරලා මේ දේශනාව අවසන් වෙනකොට ආලෝකයක්ෂය සෝතාපන්න වෙනවා. ඒ වෙනකොටම එළිය වැටෙනවා. එළිය වැටෙනකොට මොකද වෙන්නේ? අර පොරොන්දු ඉෂ්ට කරන්න රාජපුරුෂයෝ හත්තාලෝක කුමාරයාත් අරගෙන එනවා යක්ෂයාගේ විමානෙට. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න තැන යක්ෂයාට බොහොම ලැජ්ජාවක් ඇති වෙනවා. අර හත්තාලෝක කුමාරයා ගෙනල්ලා අතට දුන්නා. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් නේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහා එහෙම කළාම බොහොම ලැජ්ජාවක් ඇති වෙලා මොකද කරන්නේ? අර ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ අතට ඒ කුමාරයාව දෙනවා. දුන්නාම බුදුරජාණන් වහන්සේ නැවතත් ආලෝක යක්ෂයාගේ අතට දෙනවා. එහෙම දීලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනවා. බොහෝ කල් ජීවත් වේවා, බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සරණයක් ආදී වශයෙන් ආශිර්වාද කරනවා. ඊළඟට නැවතත් අර රාජපුරුෂයන් අතටම ඒ කුමාරයාව දෙනවා. එතකොට ඒ නිසා මේ කුමාරයාට හත්තාලෝක කියලා අතින් අතට ගිය නිසා හත්තාලෝක කියන නම ලැබෙන්නේ. අතින් අතට ගිය නිසා. ආලෝක යක්ෂයාගේ අතින් බුදුහාමුදුරන්ගේ අතටත්, බුදුහාමුදුරන්ගේ අතින් නැවතත් ආලෝක යක්ෂයාගේ අතටත්, ඊළඟට නැවත රාජපුරුෂයන්ගේ අතටත් මේ විදිහට අතින් අතට ගිය නිසා හත්තාලෝක කියලා නම ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී රජතුමා ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේ දැන් කාලය දැනගන්නවා. මේ පිණ්ඩපාත වඩින්න කාලේ, පෙරවරු කාලේ ආහාරය සඳහා උන්වහන්සේ පිණ්ඩපාත වැඩලා ඒ පිණ්ඩපාත දානේ වළඳලා එක්තරා ගසක් මුල වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේදී රජතුමා ඇතුළු මේ රටවැසියන් සියලු දෙනාම මේ ආශ්චර්ය දැනගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නට ඇවිල්ලා අහනවා, ස්වාමීනි කොහොමද මේ දරුණු යක්ෂයව දමනය කළේ? ඉතින් ඒ අයටත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ බොහෝ දෙනෙක් ධර්මාභිසමය, ධර්මාභෝධය ලැබුවාය කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට දැන් ඒ කතාව ඉවරයි. මේ සූත්‍රයේ වැදගත් ධර්ම කාරණා ටිකක් අන්තර්ගත වෙනවා. ඒ ධර්ම කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු. යක්ෂයා අහපු ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්න ටික තමයි කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කියන ප්‍රශ්නේ කියන්නේ මිනිස්යාට තිබෙන්නා වූ ශ්‍රේෂ්ඨතම වස්තුව ධනෙ මොකක්ද? ශ්‍රද්ධාව තමයි බුදුරජාණන් වහන්සේ වටිනාම ධනෙ වස්තුව හැටියට දේශනා කළේ. ඇයි ශ්‍රද්ධාව වස්තුවක් ධනයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ? මොකද ශ්‍රද්ධාව තියෙන කෙනාට පින්දහම් සිද්ධ කරලා ලෞකික ලෝකෝත්තර සියලුම සැප ළඟා කරගන්න, ඇති කරගන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙන කෙනාට. ආර්ය ධන වලින් එක ශ්‍රද්ධා ධනෙ කියලා කියන්නේ. සප්තාර්ය ධන කියලා ධන 7ක් තියෙනවානේ. ආර්ය ධන 7ක් තියෙනවා.
අපේ රේරුකාණේ චන්දිමල මහානායක හාමුදුරුවෝ එක තැනක දක්වලා තියෙනවා මම තමයි මේ ලෝකේ ඉන්න දුප්පත්ම කෙනා. ඒ වගේම ධනවත්ම කෙනා. උන්වහන්සේ එහෙම කියන්නට එහෙම ප්‍රකාශයක් කරන්නට හේතුව තමයි උන්වහන්සේට භවභෝග සම්පත් වතුපිටියාන වාහන මිල මුදල් ආදී නැහැ. ඒ හින්දා ලෝකෙ ඉන්න දුප්පත්ම කෙනත් උන්වහන්සේ. ඒ වගේම සද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ධනෙ, උත්තප්ප ධනෙ, ඡාග ධනෙ, සුත්ත ධනෙ, පඤ්ඤා ධනෙ කියන මේ ආර්ය ධන 7 තියෙන නිසා උන්වහන්සේ තුල උන්වහන්සේ තමයි මේ ලෝකෙ ඉන්න ධනවත්ම කෙනා හැටියට උන්වහන්සේ දැක්කේ. ඒ නිසා උන්වහන්සේ කියනවා මම තමයි මේ ලෝකෙ ඉන්න දුප්පත්ම කෙනත් ධනවත්ම කෙනත් කියලා. අර ධනයන් ආර්ය ධනයන් තියෙනවා නම් අපිට ඇති කරගන්නට බැරි වෙන ධනයක් නැහැ. ලෞකික සියලු ධනෙ ඇති කරගන්නට පුළුවන්. මේ හැම ධන දාන්නේ භවභෝග සම්පතක්ම ලැබිලා තියෙන අපි අතීතයේදී පුරුදු කරපු කුසල ධර්මයන්ගේ විපාක ප්‍රතිඵල හැටියට. මේවා අපේ උත්සාහයෙන්ම ලැබිච්ච දේවල් නෙමෙයි, උත්සාහයෙන්ම ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි. සමහර අය බොහෝ කාලයක් වීර්ය කරනවා, උත්සාහ කරනවා, බොහෝම කරදර වෙනවා. යම්කිසි ආකාරයකින් අධ්‍යාපනයක් ලබන්න. ඒ අය උනන්දු වෙන උත්සාහ කරන වීර්ය කරන පමණටම ඒ අයට අධ්‍යාපනයේ පිහිටන්නේ නැහැ. මොකද ඒ ලැබීමට අවශ්‍ය කරන ශක්තිය ඒ අය තුල නැහැ. වීර්ය තිබිච්ච පමණින්ම සියල්ල ලැබෙන්නේ නැහැ. වීර්ය තිබුණා වගේම ඒක ලබන්න වාසනාව තියෙන්නටත් ඕනේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ඒක ලබන්න පෙර පිනක් තියෙන්නට ඕනේ. එනිසා මේ සියලු ලෞකික ලෝකෝත්තර ධනයන් ලබන්නට තියෙන මාර්ගය තමයි ශ්‍රද්ධාව. ඒ නිසා ශ්‍රද්ධාව ධනයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙතන ශ්‍රද්ධාව කීප පළකම විස්තර කරනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුප්‍රතිපන්නයි කියලා විශ්වාස කිරීම, ඇදහිීම, පිළිගැනීම. එතකොට ඒ පිළිබඳ ආයි සැකයක් නැහැ. අපේ ශ්‍රද්ධාව කියන එක අචල ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒක චල ශ්‍රද්ධාවක්, පෙළවෙන එකක්. ඒ නිසානේ විවිධ තැන්වල අපි යන්නේ. විවිධ තැන්වල යන්නේ. සමහර වෙලාවට ධර්මයේ කියලා අධර්මයට රැවටෙන්නේ අපි තුල හරියට ශ්‍රද්ධාව පිහිටලා නැති නිසා. ඒ නිසා අද ලෝකේ ධර්මයේ සුලභව තියෙනවා වගේම ධර්මයේ වගේ ඒවත් තියෙනවා. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මහා උපදේශ 4ක් ඉදිරිපත් කරලා තිනවා මේ ධර්මයේ තේරුම් ගන්නට. අහවල් විහාරේ ස්වාමින් වහන්සේ ධර්මදර කෙනෙක්, විනයදර කෙනෙක්, ඒ ස්වාමින් වහන්සේ කිව්වයි කියලා පිළිගන්නට එපා. ඒ වගේම අහවල් විහාරයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා ධර්මදරයි, විනයදරයි, ඒ ස්වාමින් වහන්සේලා කිව්වයි කියලා පිළිගන්නටත් එපා. කොහොමද පිළිගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ධර්මයේ සංසන්දනය කරන්න, විනය බහා බලන්න. එහෙම නැත්නම් කවුරු කිව්වත් පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අර කාලාම සූත්‍රයේ කියපු ක්‍රමයට ඉමේ ධම්මා කුසල, මේක කුසල්ද? ඉමේ ධම්මා අකුසල, මේක අකුසල්ද? ඉමේ ධම්මා විඤ්ඤෝහි ගරහිත, මේක පඬිතයන් උගතුන් කියලා කියන්නේ මෙතනදී හොඳ නරක දන්න අය. ඒ යහපත අයහපත දන්න ලෝකේ ප්‍රඥාන් කියලා කියන පිරිස මේ දේ කිරීම ගරහා කරනවාද? මෙසේ පිළිපැදීම ප්‍රශංසා කරනවාද? අන්න ඒකත් බලන්න. ඉමේ ධම්මා කුසලයි, මේ ධම්මා කුසලයි, මේ ධම්මා විඤ්ඤෝහි ගරහිත, ඉමේ ධම්මා විඤ්ඤෝහි පස්සත්තා, ඉමේ ධම්මා සමන්තා සමාදින්න අහිතාය දුක්ඛාය සංවත්තති, හිතාය සුඛාය සංවත්තති. මේ ප්‍රතිපත්තිය, මේ ප්‍රතිපදා, මේ ධර්මයේ පිළිපැදීම තුලින් බොහෝ කල අවැඩ අනර්ථයේ අහිත පිණිස පවතිනවාද? ඒ වගේම හිතසුව පිණිස පවතිනවාද? ඒක තමන්ම දැනගන්න. ආයි කවුරුවත් කියන්න ඕනේ. අත්තනාව ඥානෙයියාත. තමන් විසින්ම දැනගන්න. තමන්නේ දන්නේ. තමන් කරන එකේ හොඳ නරක හෝ ඒ වගේම අර බාහිරටත් අවධානය යොමු කරන්න කියලා තියෙන්නේ. බොහෝ දෙනා මේ ගැන මොකද කියන්නේ? මේක වැරදි කියලා කියනවාද? නිකන් අය නෙවෙයි.
කුසලයේ අකුසලයේ අඳුරන ලෝකේ ප්‍රඥාන් පඬිතයන් කියලා පිළිගත්තයි. මොකද්ද මේ ගැන කියන්නේ? ඒ වගේම Tamanට දෙපැත්තකින් කල්පනා කරන්න පුළුවන්. මේක කුසල්ද අකුසල්ද කියලා Tamanට හිතන්න පුළුවන්. මේක හරි වැඩක්ද වැරදි වැඩක්ද? මේක ගොහෝ කාලයක් පුරුදු කිරීමෙන් සැප පිණිස හේතු වෙනවද දුක් පිණිස හේතු වෙනවද? දැන් අපි හිතමුකෝ සුරාපානය කිරීම කියලා. සුරාපානය කිරීම කුසල අකුසල එක පැත්තකින් තියමුකෝ. ඊළඟට ලෝකයේ අය කියන එකත් පැත්තකින් තියමුකෝ. මේක බොහෝ කාලයක් බීමෙන් සැප පිණිස හේතු වෙනවද දුක් පිණිස හේතු වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. අනිත් දෙකම පැත්තකින් තිබ්බහම ඒ වගේ දහම කුමක්ද අදහම කුමක්ද කියන එක Tamanටම තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක් දේශනා කළා තියෙනවා. එතකොට හැම දෙයකටම රැවටෙන්නේ නැතුව ශ්‍රද්ධාව කියලා කියන්නේ හැම එකකටම හැම එකක්ම කරපිටින් විශ්වාස කිරීම නෙවෙයි. ඒකේ ගුණය බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන පැහැදීම. ගුණ දැන පැහැදීම. ධර්මයේ ගුණ දැන පැහැදීම. සංඝයාගේ ගුණ දැන පැහැදීම. අගක් මුලක් නැති එක ශ්‍රද්ධාවක් නෙවෙයි. ඒකට කියන්නේ අමූලිකා ශ්‍රද්ධා කියලා. එතකොට ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ සියලු ලෞකික ලෝකෝත්තර සම්පත්තීන් ලැබීම පිණිස හේතු වෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් දෙවෙනියට ඇහුව ඒ ගාථා දෙවෙනියට සඳහන් වෙන ප්‍රශ්නය තමයි කිංසූ දෙවිත්තම් පුරිසස්සෙත්තං කිංසූ සුචින්නෝ සුඛමාවහාති. කෙසේ ජීවත් වීම කවර ආකාරයේ බොහෝ කාලයක් ජීවත් වීම සැපගෙන දෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මානුකූලව ජීවත් වීම ධර්මයකට අනුකූලව ජීවත් වීම මේ ලෝකේ අධාර්මිකව නැතුව ධාර්මික ක්‍රමයකින් ජීවත් වීම සැපගෙන දෙනවා. අන්‍යයන්ට පීඩා කරලා විපත් ඇති කරලා හානි කරලා බේද කරලා ඒකෙන් සැපයක් ලබන්න පුළුවන්. බොහොම ටික කාලයක්. ඒක ප්‍රතිඵල අපිට කවදා හරි භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අවසාන මොහොතේ හරි තමන්ගේ හිත දන්නවනේ කාට හොරා වැඩ කළා හිතට හොරා වැඩ කරන්න බෑ. ඒ නිසා මරණාසන්න මොහොතේදී හරි මතක් වෙනවා මම ජීවත් වුණේ මේ විදිහටයි. ඒ නිසා මරණාසන්න මොහොතේදී හරි අපිට සැපේ නැති වෙලා යනවා. ඒ සැපේ අවශ්‍යම වෙලාවෙ. ඒ කියන්නේ සුගතිගාමි භවයක් ලබන්නට මනස හොඳට තියෙන්න ඕන වෙලාවෙදී මනස විකෘති වෙනවා. අර ධර්මානුකූල ජීවිතයක් ගත නොකරපු කෙනාට හිත විපිලිකර වෙනවා. ඇයි මම මේ වගේ ජීවිතයක් ගත කළේ කියන කල්පනා වෙනකොට බයක් ඇති වෙනවා සංසාරය පිළිබඳව. අපාය බය ඇති වෙනවා. එහෙම වෙනකොට හිතට සහනයක් නැහැ. එතන සැපයක් නැති වෙනවා. එතකොට ධර්මානුකූල ජීවිතය තමයි සැපගෙන දෙන ජීවිතය. Tamanට සැපගෙන දෙනවා. බොහෝ දෙනෙකුටත් ඒ තුලින් සැප ඇති වෙනවා. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි සද්දීද විත්තම් පුරිසස්සෙත්තම් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. මොකද්ද මේ ලෝකේ තියෙන මිහිරිම රසය කියලා? මිහිරිම රසය තමයි සත්‍ය. සත්‍ය රසය. සත්‍යං හවේ සාදු තරං රසාන. සත්‍ය තමයි මේ ලෝකේ තියෙන මිහිරිම රසය. ඉතින් බොරු කියන මිනිහත් කැමති සත්‍ය දැනගන්න. බොරු කියන කෙනත් කැමති සත්‍ය දැනගන්න. අපි සත්‍යවාදී වෙනවා කියලා කියන්නේ අර්ථවත් වචන කතා කරනවා. කාලය දැනගෙන කතා කරනවා. අර්ථය දැනගෙන කතා කරනවා. මේන් හැම කෙනාටම යහපතක්ම සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. සත්‍ය කියලා හැමතැනදීම ඇත්ත කියන්න යන එකත් භයානකයි. ඒ කියන්නේ ඇත්ත කියන්න එපා කියන එක නෙවෙයි. සමහර වෙලාවට නිහඬව ඉන්න වෙනවා. සත්‍ය උනත් නිහඬව ඉන්න වෙන අවස්ථාවල් තියෙනවා. මම කලින් අවස්ථාවක අර අබේ රාජකුමාර සූත්‍රයේදී මතක් කළා මතක ඇති දැන් ඉතින් ඒ සියල්ලම කියන්න වෙලානේ බුදුහාමුදුරුවෝ වචන හතරක් පිළිබඳව දක්වනවා. ඒ වචන හතර තමයි සමහර ඒවා මිනිස්සුන්ට අහන්න ප්‍රියයි. ඒ වගේම ඒවා බොරු. ඒකෙන් යහපත සිද්ධ වෙන්නේ නැහැ. ඒ බඳු වචන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ කොහොමදවත්.
ඒ වගේම සමහර වචන තියෙනවා අනික් අයට අමිහිරි සත්‍ය එයින් අර්ථයක් සිද්ධ වෙනවා. ඒ බඳු වචන බුදුහාමුදුරුවෝ කාලය දැනගෙනම කතා කරනවා. හැමතිස්සෙම කියන්නේ නැහැ. වැරදි කියලා ඒ වැරද්ද හැමතිස්සෙම කියන්නේ නැහැ. එහෙම කියන්න යාම තුලින් අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු කාලය දැනගෙනම කියන්න ඕනේ. ඒක තමයි ඇත්ත වුණත් හැමතිස්සෙම ඇත්තයි කියලා කියන්න කිව්වොත් එහෙම බෙල්ල ගහලා යන්න පුළුවන්. ඒ නිසා තැන දැනගෙන වෙලාව දැනගෙන ඒ ඇත්ත උනත් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ බොරු කියන්න කියන එක නෙවෙයි. සුදුසු දෙයක් අපි කරන්නට ඕනේ බොරුවක් නොවන විදිහට. ඒ වගේම සමහර වචන තියෙනවා මිනිස්සු අහන්න අප්‍රියයි. ඒ වගේම බොරු. ඒ වගේම අර්ථය පිණිස පවතින්නේ නැහැ. ඒ බඳු වචන බුදුරජාණන් වහන්සේ කොහොමදවත් කතා කරන්නේ. සමහර වචන තියෙනවා මිනිස්සු අහන්න ප්‍රියයි. ඇත්ත එයින් යහපත සිද්ධ වෙනවා. ඒ බඳු වචනත් බුදුහාමුදුරුවෝ කාලය දැනගෙනමයි දේශනා කරන්නේ. කාලය දැනගෙනමයි කතා කරන්නේ. එතකොට මේ ඇත්තයි කියලා හැම වෙලාවකදීම ඇත්ත කියන්නට යන කෙනා කල්පනා කරන්නට ඕනේ මේ කාරණාව කියන්න සුදුසු කාලයද මේ. මිහිරි රසයේ බව හැබෑවයි. ඒ මිහිර කෙනෙකුට තව කෙනෙකුට අමිහිරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලය දැනගෙනම ඒක ප්‍රකාශ කරන්නේ. එතකොට සත්‍ය තමයි මිහිරිතම රසය. සත්‍යං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං ප්‍රඥාවන්ත ජීවිතයන් අතර ශ්‍රේෂ්ඨතම ජීවිතයයි. ඒ ප්‍රඥාව ශ්‍රේෂ්ඨ වෙන්නේ. පඤ්ඤා නරාණං රතනං කියලා එක තැනක සඳහන් වෙනවා. මිනිස්යන්ට තියෙන මණිකක් මේ ප්‍රඥාව කියලා කියන්නේ. තවත් උපමා කතාවකින් කියවෙනවා මෝඩ මිත්‍රයාට වඩා ප්‍රඥාවන්ත සතුරා හොඳයි කියලා. ඇයි? මෝඩ මිත්‍රයා නිසා ජීවිත හානි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාවන්ත හතුර කවදාකවත් ජීවිත හානියක් සිද්ධ කරන්නේ නැහැ. දැන් ඒකට දක්වලා තියෙන උපමා කතාව තමයි ඒක මිනිස්සෙක් වඳුරෙක් කීලා කරගෙන හිටියා. මේ වඳුරා අර මේ මිනිස්යාගේ ඇඟේ මැස්සෙක් මදුරුවෙක්වත් වහන්න දෙන්නේ ඒ තරමට ආරක්ෂා කරනවා. ඒ තරමට මිත්‍රයි. ඒක අවස්ථාවක මේ කතාව මම කලිනුත් කියලා ඇති. අතේ පිහියක් තියෙන වෙලාවක අර මිනිස්යාගේ නහයට මැස්සෙක් ඇහුවා. මොකද කළේ? මැස්ස වෙලවන්න අර පිහියෙන් ගැහුවා. නහය කැපුණා. එතකොට අර ප්‍රඥාවන්ත හතුර හැම දෙයක් කරන්නේ නැහැ කවදාකවත්. මෝඩ මිත්‍රයාගෙන් විනාශයක් නැහැ සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රඥාව මනුෂ්‍යයන්ට මහා යහපතක් සිද්ධ කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤා ජීවින් ජීවිතමාහ සෙට්ටං කියලා දේශනා කළේ. ප්‍රඥාවන්ත ජීවිතයන් අතර ශ්‍රේෂ්ඨතම ජීවිතයයි. ඒකට මහා ප්‍රඥාවන්ත ඒකනේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ජීවිතය නිසා අදටත් අපි කී දෙනෙක් සැනසෙනවද? ඒ ප්‍රඥාවන්ත ජීවිතයේ ප්‍රතිඵලය. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවේ බලයෙන් සැනසුනේ 1000ද 2000ද සංඛ්‍යා කළ නොහැකි පිරිසක් මේ වෙනකොට සැනසීම ලැබලා තියෙනවා. අනාගතයටත් මේ ශාසනය පැවතුනොත් ඒ සැනසීම ලබා ගනී. ඒ නිසා ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ මනුස්ස ප්‍රජාවෙහි ඉන්න බොහොම වැදගත් කෙනෙක්. සමහර දෘෂ්ටීන්ගේ ප්‍රඥාව නැතිකම නිසා, සමහර ආගමික විශ්වාස තුල ප්‍රඥාව නැති නිසා ලෝකයට කරන හානිය පේනවා නේද? අද ප්‍රඥාව නැතිකම නිසා මනුස්ස වර්ගයාට එරෙහිව කටයුතු කරන්න තරම් ඒ ප්‍රඥාව නැතිකම, ඒ මෝඩකම එකිනෙකාට විරුද්ධව කටයුතු කරන්න මේ මිනිස්සුම වෙලා ඉපදිච්ච අය. ස්වර්ගයට යාම වෙනුවෙන් ජීවිතයක් විනාශ කරන්න පවා ඒ දහම් වල උගන්වන ප්‍රඥාව, ඒ දහම් වල උගන්වන ප්‍රතිපදාව බොහොම මේ හැල්ලුවට ලක් කිරීමක් නෙවෙයි. ඒ දහම් ප්‍රඥාවේ තියෙන වටිනාකමයි මේ ඒකෙන් ප්‍රකට වෙන්නේ.
කෙනෙකුට විනාශයක් ගැන දීලා ලබන සැපේ මොකද්ද? එහෙම සැප ලබන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නට ඕනේ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ඒ ආලෝකයක්ෂයා විසින් අහපු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ ඔය කියන පිළිතුරු ටික දුන්නා. මොනවද? පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාට තියෙන ලොකුම වස්තුව, ධනෙ. ඊළඟට ධර්මානුකූල ජීවිතය සැපගෙන දෙනවා. සත්‍ය තමයි ලෝකේ තියෙන මිහිරිතම රසය. ප්‍රඥාවන්ත ජීවිතය තමයි ජීවිතයන් අතර ශ්‍රේෂ්ඨම ජීවිතය. කතාංසු තරති ඕඝං, මේ සංසාරයේ නැමැති ඕගේ, සංසාරයේ නැමැති සැඩපහර තරණය කරන්නේ කොහොමද? කතාංසු තරති යනවා, මේ සංසාරයේ නැමැති මුහුද තරණය කරන්නේ කොහොමද? සද්ධාය තරති යෝගං, සද්ධාය තරති යනවා. ශ්‍රද්ධාවෙන් තමයි මේ සංසාරයේ නැමැති ඕගේ සැඩපහර තරණය කරන්න පුළුවන්. ඒකට හොඳ උපමාවක් මහා ගෝපාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. එදවස උපන් වසුපැටියත් ගඟකින් සැඩපහරකින් එගොඩ වෙනකොට අර මව් දෙනගේ හඬට අනුව ගඟෙන් එගොඩ වෙනවා. අම්මගේ සද්දේට අනුව එදවස ඉපදිච්ච වසුපැටියත් ගඟෙන් එගොඩ වෙනවා. ඒ වගේ බුද්ධ ආදී ආර්යයන්ගේ වචනේ විශ්වාස කරන, වචනේ අදහන, ඒ වචනේ අදහමින්, ඒ වචනේ විශ්වාස කරමින්, ඒ වචනයට අනුව කටයුතු කරන කෙනා මොකද වෙන්නේ? මේ සංසාරයේ නැමැති ඕගේ, සංසාරයේ නැමැති මුහුදෙන් එගොඩ වෙනවා. ඒ නිසා බුදුරජාණන් අපි නිවන දැකලා නැහැනේ කවුරුවක්වත්. අපි කවුරුවත් නිවන දැකලා නැහැ. අපිට නොලබපු අත්දැකීමක් මේක. අපි කිසි කෙනෙක් ලබපු අත්දැකීමක් නෙවෙයි. එහෙනම් ඇයි අපි නිවන විශ්වාස කරන්නේ? බුද්ධ ආදී ආර්යයන්ගේ වචනයයි අපි මේ විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය මත පිහිටලා ඒ වචනේ අදහනවා කියලා කියන්නේ විශ්වාස කරනවා කියන එක. එතකොට ඒ වචනේ අදහගෙන විශ්වාස කරගෙනයි අපිට මේ ගමන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙයයි නිරයට යන්න තියෙන ප්‍රතිපදාව, මෙයයි දිව්‍ය ලෝකයට යන්න තියෙන ප්‍රතිපදාව. මෙහෙම කළාම අපාය යනවා, මෙහෙම කළාම දිව්‍ය ලෝක යනවා, මෙහෙම කළාම නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා මාර්ගය දේශනා කළා. ඒ මාර්ගය පිළිගරගෙන ඒ අනුව ගමන් කිරීම, ඒ අනුව කටයුතු කිරීම තුලින් අපිට පුළුවන් ඒ කැමැති වෙන තැනට යන්න. අපි හැම දිනාටම යම් තැනකට යන්න කැමතිද? ඒ යෑමට අවශ්‍ය කරන ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ප්‍රගුණ කිරීමෙන්, ඒ සම්පූර්ණ කිරීම අපි හැම දිනාටම ඒ බලාපොරොත්තු වෙන අදහස ඉෂ්ට කරගන්න පුළුවන්. එතකොට මේ සංසාරයේ නැමැති ඕගේ සැඩපහර මුහුද තරණය කරන්න තියෙන ක්‍රමය තමයි, තියෙන දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාය තරති ඕගං, මේ චතුරෝගේ, කාමෝග, භවෝග, විත්‍යෝග, අවිජ්ජාෝග කියන මේ ඕගයන් තරණය කරන්න. ඕගය කියලා කියන්නේ සැඩපහර මහා සැර වතුරට. එතකොට කාමය කියන වතුරේ අපි ගහගෙන යනවා. ඒ කාමය කියන මහා සැඩපහරෙන් ගොඩ යන්න තියෙන මඟ ශ්‍රද්ධාවයි. භවය කියන මේ සැඩපහරේ ගහගෙන යන අපිට ගොඩ යන්න තියෙන මඟ ශ්‍රද්ධාවයි. ඒ වගේම දිට්ඨිය කියන මේ වැරදි දෘෂ්ටීන්ට බැහැගෙන මේ සංසාරේ නැමැති ඕගේ මුහුද ගහගෙන යනවා අපි ඈතට. එයින් ගොඩ යන්න තියෙන ක්‍රමය මේ ශ්‍රද්ධාවයි. ඒ වගේම අවිජ්ජාව කියන මේ මුලක් අගක් නොදැනීම, මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන අවිජ්ජා කියන ඕගය තරණය කරන්නට, මුහුද තරණය කරන්නට තියෙන මාර්ගය ශ්‍රද්ධාවයි. කතාංසු තරති යෝගං, කතාංසු තරති අන්නවං, කතාංසු දුක්ඛං අච්චේති, විරියේන දුක්ඛං අච්චේති. දුක කෙලවර කරන්න පුළුවන් කොහොමද? වීරියෙන්. ඒ නිසා ප්‍රධාන වීර්ය හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ හැම කෙනෙක්ම අහලා ඇති බෝධිපාක්ෂික ධර්ම කියලා ධර්ම 37ක් ගැන. අහලා තියෙනව නේද? හැම කෙනෙක්ම අහලා ඇතිනේ. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම වල ස්ථාන 9ක වීර්ය ගැන සඳහන් වෙනවා. පළවෙනියටම තියෙන්නේ සතර සම්මප්‍රදාන වීර්යවල. ඊළඟට සතර ඉද්ධිපාදවල ඡන්ද, චිත්ත, විරිය කියන ඉද්ධිපාදේ. ඊළඟට පංච ඉන්ද්‍රියවල
සද්ධා විරිය ඉන්ද්‍රිය හැටියට වීර්ය සඳහන් වෙනවා. ඊළඟට බලවල විරිය බල හැටියට සඳහන් වෙනවා. ඊළඟට සප්ත බොජ්ජංග වල වීර්ය බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ හැටියට වීර්ය සඳහන් වෙනවා. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාමයේදී වීර්ය සඳහන් වෙනවා. එතකොට ස්ථාන 9ක මේ බෝධිපාක්ෂික ධර්ම වල වීර්ය සඳහන් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බෝධියට පක්ෂ ධර්ම. බෝධිය කියලා කියන්නේ මොකද්ද? අවබෝධය. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වන්නා අවබෝධයට පක්ෂ ධර්ම. එයින් ස්ථාන 9ක වීර්ය සඳහන් වෙන්නේ වීර්ය වැදගත් සාධකයක් නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විරියේන දුක්ඛං අච්චේති. වීර්යයෙන් තමයි දුක කෙලවර කරන්න පුළුවන්. වීර්ය නැත්තම් කරන්න පුළුවන් දෙයක් නැහැ. ලෞකිකව දියුණු වෙන්නත් බෑ. ලෝකෝත්තර වශයෙන් දියුණු ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ලෞකික දියුණුවක් ලැබෙන්නේ නැත්තම් කොහොමදවත් වීර්ය නැති කෙනාට ලෝකෝත්තර දියුණුවක් ගැන කතා කරන්න පුළුවන්. කතා කරන්නම දෙයක් නැහැ. ඒ නිසා වීර්ය තමයි මොකද්ද මේ සංසාරයෙන් ගොඩ යන්න තියෙන ක්‍රමය. දුක කෙලවර කරන්න තියෙන ක්‍රමය. විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති. කොහොමද පිරිසිදු වෙන්නේ කියලා අහුවනේ. කතාංසු පරිසුද්ධති පඤ්ඤාය පරිසුද්ධති. පිරිසිදු වීම ලබා ගන්න කොහොමද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව තුලින් පාරිශුද්ධත්වය කියන්නේ කෙලෙස් දුරු කිරීම තුලින් සියලු කෙලෙසුන්ගෙන් මිදීම තුලින් පරම පවිත්‍රත්වයට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාව තියෙන කෙනාට කරන්න බැරි දෙයක් නැහැ. අර සද්ධම්ම රත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවෝ එක තැනක දක්වන උපමාවක් විදිහට නුවණ නම් පලාගෙන කෑමට නොව ප්‍රයෝජනෙට ගැනීමටයි. නුවණ තියෙන්නේ පලාගෙන කන්න නෙවෙයිනේ. මේක ප්‍රයෝජනෙට ගන්නයි තියෙන්නේ. ඒ නිසා නුවණ කියලා කියන්නේ මනුෂ්‍යයාට රත්නයක් හැටියට අර බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ එදා ಭಾರತයේ හිටපු බ්‍රාහ්මණ පඬිතුයන් දක්වලා තියෙන ප්‍රඥා නරාණං රතනං කියලා. ප්‍රඥාව මනුෂ්‍යයන්ට තියෙන මණිකක් කියලා. ඒ නිසා ප්‍රඥාවන්තයාට ලබාගත නොහැකි දෙයක් නැහැ. ප්‍රඥාවෙන් සියල්ල ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා තමයි පඤ්ඤාය පරිසුද්ධති ප්‍රඥාවෙන් පිරිසිදු බව ඇති කරගන්න පුළුවන්. ඊළඟට ආලෝකයක්ෂය අහපු ප්‍රශ්න තමයි කතාංසු ලබතේ පඤ්ඤං කතාංසු වින්දතේ දනං කතාංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති. කතාංසු ලබතේ පඤ්ඤං කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ වචනේ විශ්වාස කරනවා. කවුද? ප්‍රඥාවන්ත විචක්ෂණ කෙනා, විමසන කෙනා, අප්‍රමාදීව කුසල් දහම් යෙදෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ රහතුන් වහන්සේලාගේ වචනය අනුව ක්‍රියාත්මක වෙමින් ඒ තුලින් මේ ප්‍රඥා නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම තමයි ප්‍රඥාව ලැබෙන්නේ. සුස්සුසා ලබතේ පඤ්ඤා. අර වචනයට අනුව කටයුතු කිරීම, ශ්‍රවණය කිරීම, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා. සුස්සුසා ලබතේ පඤ්ඤා. අපමත්තෝ විචක්කන. අප්‍රමාදීව විචක්ෂණ සීලී කෙනා මේ සුස්සුසා එහෙම නැත්නම් ශ්‍රවණයෙන් ප්‍රඥාව ලැබෙනවා. නිර්වාණය මාර්ගයේ වැඩන්නට තියෙන ඒ ප්‍රඥාව ඇති කරගන්න අර බුද්ධ ආදී ආර්යයන්ගේ වචනයට අනුව කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. ඊළඟට කතාංසු ලබතේ පඤ්ඤං කතාංසු වින්දතේ ධනං. කොහොමද ධනෙ ඇති කරගන්නේ? කොහොමද ධනෙ සම්පාදනය කරගන්නේ? කොහොමද ධනෙ හරි හම්බ කරගන්නේ? උත්ථාතා වින්දතේ ධන. උත්සාහයෙන් ධනෙ ඇති කරගන්න ඕනේ. ළඟට ගෙනත් දෙන කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධනෙ හරි හම්බ කරන්නට කියලා දක්වලා තියෙන තැන්වල දක්වන්නේ උත්ථාන විරියාදිගතේහි බාහ බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි. උත්ථාන වීර්යාදී ඔසවන ලද වීර්යයෙන් යුක්තව ඉන්න ඕනේ. සමහර අය කටයුතු කරන්නේ කොහොමද? අද අවුව වැඩි. අද මේ වැඩේ කරන්න බෑ, අවුව වැඩි. අද සීතල වැඩි, මේක කරන්න බෑ. එහෙම තමයි හැමතිස්සෙම ඉන්නේ.
ඒ කට්ටිය හරියට අර රිවර්ස් ගියර් එක දාගෙනම ඉන්නේ. හැමතිස්සෙම මොනවා හරි කරන්න ගියාම පස්සටම තමයි අදින්නේ. ඉදිරියට අඩියක්වත් තියන්න හිත නැමෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට කවදාකවත් ධනෙ ලෞකික ධනයක් තියා ලෝකෝත්තර ධනයක්වත් ඇති කරගන්න කතා කරලා වැඩක් නැහැ. ලෝකෝත්තර ධනයක්වත් ඇති කරගන්න. ලෞකික ධනයක් තබා ලෝකෝත්තර ධනයවත් ඇති කරගන්න වීර්ය නැති උත්සාහය නැති කෙනාට පුළුවන් කමක් නැහැ. උත්සාහය තමයි ධනෙ ලැබීමේ ක්‍රමය. ධනෙ ලබන්න උත්සාහවන්තව කටයුතු කරන්නට ඕනේ. එතකොට උත්සාහය තමයි ධනෙ ලබන්නට තියෙන ක්‍රමය. කතාංසු ලබතේ පඤ්ඤං කතාංසු ඉන්දතේ ධනං කතාංසු කිත්තිං පප්පෝති. සත්‍යවාදී බව කීර්තියටපත් වීමට තියෙන ක්‍රමයයි. සත්‍යේන කිත්තිං පප්පෝති. සත්‍යවාදීව කටයුතු කිරීම. එතකොට මේ කෙනා බොහොම සත්‍යවාදී කෙනෙක්, වචන විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා කීර්තිය පැතිරෙනවා. කීර්තියක් ඇති වෙනවා. බොරු කියන කෙනාට අපකීර්තියක් ඇති වෙනවා මේ මහා බොරුකාරයෙක් කියලා. එතකොට කීර්තිය ලැබීමේ ක්‍රමය තමයි වාග් සත්‍යයෙන් යුක්ත වීම. දැන් සමහර අය කියනවා නද කාලෙම බොරු නොකිය ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මේ ධර්මයේ වැරදියට එහෙම දේශනා වෙලා තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙන ධර්ම බුදුහාමුදුර දේශනා කළේ නෑ. අකාලික ධර්මයක් දේශනා කළේ. ඒ කියන්නේ අදටත් මේ ධර්ම ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කීර්තිය බලාපොරොත්තු වෙනවා නම්, කීර්තිමත් කෙනෙක් වෙන්න කල්පනා කරනවා නම් සත්‍යවාදී වෙන්න ඕන. වාග් සත්‍යයෙන් යුක්ත වෙන්න ඕන. කියන දේ කරන දේ කියන කෙනෙක් වෙන්න ඕන. එතකොට සත්‍යවාදීකමින් තමයි කීර්තිය ඇති වෙන්නේ. කතං මිත්තානි ගන්තති. මිතුරන් ඇති වෙන්නේ කොහමද? දදං මිත්තානි ගන්තති. දීමෙන් පරිත්‍යාගයෙන් මිතුරු ඇති වෙනවා. දැන් කවුරුවත් යමක් ඉල්ලගෙන එනවා. ඉල්ලගෙන එනකොට උදව්වක් සල්ලිම නෙවෙයි කියමුකෝ. අපි හිතමු ලෙඩ වෙලා. ඒ අයට වාහනයක් නැහැ. අනේ අපිට රෝහලට යන්න එකගෙන යන්න පුළුවන්ද? අනේ මට වැඩක් තියෙනවානේ මේ කලින් කිව්වා නම් ඕක කරලා දෙන්න. එහෙම කිව්වොත් එහෙමදී ඒ මනුස්සයාගේ මූණ බලන්න හිතෙනවද ආයි? මිතුරුකමක් තිබුණා මිතුරුකම නැති වෙන හැම වුණාම. ඒ නිසා පරිත්‍යාගශීලීකම තුලින්මයි මිතුරුකම ඇති වෙන්නේ. එතකොට නොදන්න කෙනෙක් වුණත් යමක් ඉල්ලුවා නම් වැඩි ඕන නැහැ. පිපාසයෙන් ඇවිල්ලා කෙනෙක් වතුර ටිකක් ඉල්ලුවා නම් අනේ මට පිපාසයි වතුර වීදුරුවක් දෙන්න කියලා බොහොම මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් වතුර ටිකක් දුන්නාම ඒ පුද්ගලයා තුළ මිත්‍රත්වයක් ඇති. මිත්‍රත්වය කියලා කියන්නේ මොකද්ද? මෛත්‍රිය. මිත්තස්ස භාවෝ මෙත්තා. මෛත්‍රී සහගත බව තමයි මිතුරුකම කියලා කියන්නේ. මිතුරුකම ඇති වෙන්නේ මෛත්‍රිය පදනම් කරගෙන. එතකොට දීමනාව තුලින් තමයි මිත්‍රත්වයේ ගොඩ නැගෙන්නේ. යම් කිසි කෙනෙක් මිතුරු ඇති කරගන්න කැමති නම් මොකද කරන්න ඕනේ? දෙන්න ඕනේ. දෙනවා කියලා කියන්නේ සල්ලි දෙනවයි කියන එක නෙවෙයි. අපිට පුළුවන් ශ්‍රමයෙන් ශ්‍රම දානය කරන්න. ඒ වගේම කාලය දානය කරන්න පුළුවන්. ධනෙ දෙන්නත් පුළුවන්. ওই ආකාර තුනෙන්ම අපිට පරිත්‍යාග කරන්න පුළුවන් මිත්‍රයාට. අර සංග්‍රහ වස්තු වලක් තියෙනවානේ. දාන කියලා. ඒත් ඕකම තමයි කියන්නේ. සංග්‍රහ වස්තුවක් දානය කියලා කියන්නේ. එන කෙනා හොඳින් පිළි අරගෙන එයාට සංග්‍රහ කිරීම. අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන එක දානයක්. කෙනෙක් අතපාගෙන ඉන්නේ පුළුවන්කමක් නිසා නෙවෙයි කෙනෙකුට. මොකක් හරි බැරිකමක් නිසා. දැන් ඔය අයම කල්පනා කරලා බලන්න ඔය අයගේ මුදල් පසුම්බිය නැති වෙලා. පර්ස් එක නැති වෙලා. දැන් බස් එකේ යන්න අවශ්‍ය වෙලා තියෙනවා. කෙනෙකුගෙන් ගිහිල්ලා මේ කාරණාව කියලා සල්ලි කීයක් හරි ඉල්ලනවා. ඒ දුන්න කෙනාව ජීවිතේ තියෙනකන් අමතක වෙයිද සත්පුරුෂයෙක් නම්? ඔබ සත්පුරුෂයෙක් නම් ඔබට අමතක වෙයිද එහෙම දුන්න කෙනාව?
අමතක වෙන්නේ නැහැ. අන්න ඒ තුල මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. එතකොට දීමනාව තුලින්මයි මිත්‍රත්වය ගොඩ නැගෙන්නේ. දදං මිත්තානි ගන්තති. ඊළඟට අස්මාලෝකෝ පරං ලෝකං කතං පෙච්චන සෝචති. පරලෝය ශෝක කරන්නේ නැතුව ඉන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉංගාඤ්ඤේක පුච්චස්සු පුතු සමනක් බ්‍රාහමනේ සච්ඡං ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. සත්‍ය වචනයයි ධෘති එහෙම නැත්නම් දිති කියන ධෛර්යමත්කම වීර්ය ඇතිකම ඒ වගේම ඡාග පරිත්‍යාගය ධම්මෝ කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. මේ කියන කාරණා හතර තියෙන කෙනා මොකද කරන්නේ නැත්තේ? පරලෝ ශෝක වෙන්නේ නැහැ. පරලෝ ශෝක වෙන්නේ නැහැ. මොනවාද කාරණා හතර? සත්‍යං ධම්මං දිති චාග. මොකද්ද සත්‍ය කියන්නේ? සත්‍යවාදී බව. ධම්මං කියන්නේ ධර්ම ශ්‍රවණය කරන බව. දිති කියලා කියන්නේ ධෛර්යමත්කම. වීර්ය ඇතිකම. ඡාග කියලා කියන්නේ දානේ පරිත්‍යාගය. එතකොට දැන් කාරණා සියල්ලම අවසానයි. දැන් මතකද බලන්න. පළවෙනි කාරණා ටික මොනවද? ශ්‍රද්ධාව තමයි මිනිස්යාට තියෙන ශ්‍රේෂ්ඨතම වස්තුව ධනෙ. ඊළඟට සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටං ධර්මානුකූල ජීවිතය තමයි සැපගෙන දෙන්නේ. සත්‍යං හවේ සාදු තරං රසාන. සත්‍ය තමයි ලෝකේ තියෙන මිහිරිතම රසය. පඤ්ඤා ජීවින් ජීවිතමහු සෙට්ටං. ජීවිතයන් අතර ශ්‍රේෂ්ඨතම ජීවිතය ප්‍රඥාවන්ත ජීවිතයයි. කතාංසු තරති ඕගං. කතාංසු තරති යනවා. කොහොමද මේ සංසාර නැමැති ඕගේ සැඩපහර මුහුද තරණය කරන්නේ? සද්ධාය තරති යෝගං. සද්ධාය තරති යනවා. මේ සංසාරේ නැමැති ඕගේ සැඩපහර මුහුද තරණය කරන්න තියෙන ක්‍රමය තමයි ධර්මයේ තමයි ශ්‍රද්ධාව. සද්ධාය තරති යෝගං සද්ධාය තරති යනවා. විරියේන දුක්ඛං අච්චේති. වීරයෙන් තමයි දුක කෙලවර කරන්න පුළුවන්. දුක කෙලවර කරන්න තියෙන මඟ වීරවත්ව කටයුතු කිරීමයි. වීරවත්ව මේ ධර්ම මාර්ගයේ හැසිරෙන එකයි. කම්මැලි වෙන්නේ නැතුව අද කළ යුතු දේ අදම කරනවා නම් දැන් අපි මේ උපමා මම බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා අපි සිරීපාදේ නගින්න යනවා නම් එක පඩියක් නැග්ගොත් ඊළඟ පඩියට යන්න පුළුවන්. පඩියෙන් පඩිය ගියාම දන්නේම නැතුව උඩටම ගිහිල්ලා. ඒ වගේ වීරයෙන් අතහරින්න නැතුව මේ කෙලවරක් දකින්නතුරු අත නොහැරම සිද්ධ කිරීම තුලින් තමයි නිවන දකින්න පුළුවන්. අනේ මේක අමාරුයි මේක කරන්න පුළුවන් අඩක් නෙමෙයි කියලා මුලදිම අතහැරලා දැම්ම නිවන තබා නිවල පත්තු කරගෙනවත් යන්න බැරි වෙනවා. පත්තු කළා නිවන්වත් යන්න බැරි වෙනවා. ඒ නිසා වීර තමයි මේ දුක කෙලවර කරන්න තියෙන මාර්ගය. විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති. මේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්න තියෙන මාර්ගය ප්‍රඥාව ඇති කර ගැනීම. ඒ කියන්නේ ඇති දේ ඇති හැටියට දකින්න යථාභූත ඥානෙ ඇති කර ගැනීම ප්‍රඥාව ඇති කර ගැනීම. පඤ්ඤාය පරිසුද්ධති. කතාංසු ලබතේ පඤ්ඤා කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? බුද්ධ ආදී ඒ රහතුන් වහන්සේලා විසින් දේශනා කරනු ලැබූ ධර්ම මාර්ගයේ අහලා ප්‍රඥාවන්ත කෙනා, වීර්යවන්ත කෙනා කුසල් දහම්මේ යෙදෙනවා. ඒ තුලින් තමයි ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම. සත්පුරුෂ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇසීමෙන් තමයි ධර්මයේ ඇසීමෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. කතාංසු ලබතේ පඤ්ඤං කතාංසු වින්දතේ තනං කොහොමද ධනෙ ඇති කරගන්නේ? මෙතනදී ධනෙ කියලා කියන්නේ ලෞකික ලෝකෝත්තර දෙකම. ධනෙ ඇති කරගන්නේ කොහොමද? උත්ථාතා වින්දතේ තනං. උත්ථාන වීර්යෙන් තමයි ධනෙ ඇති කරගන්න ලෞකික ලෝකෝත්තර දෙකම ලබා ගන්න පුළුවන් වෙන්නේ.
ලෞකික ධනය ගැන කියන්න දෙයක් නැහැ. ලෝකෝත්තර ධනය තමයි සද්ධා සීලාදී ඒ ධන ඇති කරගන්න පුළුවන් වෙන්නේ උත්ථාන වීර්යෙන්මයි. නිකන් ලැබෙන්නේ නැහැ අපිට කිසිවක්. ඊළඟට කතාංසු ඉන්දතේ දනං කතාංසු කීර්තිම් පප්පෝති. කීර්තියටපත් වෙන්නේ කොහොමද? සත්‍යවාදීව කටයුතු කිරීම තුළින්. ඊළඟට අවසාන එක අවසානයේ ඉස්සෙල් එක කතං මිත්තානි ගන්තුති දදං මිත්තානි ගන්තුති. දීමනායෙන්මයි මිත්‍ර ඇති වෙන්නේ. ඊළඟට අවසාන කාරණාව කොහොමද? පරලොව ශෝක නොකර ඉන්නේ. කොහොමද? කාරණා හතරක් කිව්වා. යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස කරමේසිනෝ සච්ඡං ධම්මං දිති ඡාගෝ සවේ පෙච්චන සෝචති. සත්‍යවාදී බව, ධර්ම ශ්‍රවණය කිරීම, ඡාගය දානෙනේ. ඡාගය කියන්නේ දානෙම. ද්විතී කියලා කියන්නේ මොකද්ද? ධෛර්යවත්කම. වීර්ය, ධෛර්ය, වීර්ය. එතකොට ඒ තුලින් තමයි පරලොව ශෝක නොකරන තැනටපත් වෙන්න පුළුවන්. ওই කාරණා ටික තියෙනවා නම් ධෛර්ය කියන එක ලෞකික වශයෙන් තියෙන්නත් ඕනේ, ලෝකෝත්තර වශයෙන් තියෙන්නත් ඕනේ. දෙකටම. නිකම්ම ධෛර්ය නෙමෙයි මෙතන කියන්නේ. එතකොට ඒ තුලින් පරලොව ශෝක නොකරන තැනටපත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්ම දේශනාව තුළින් බොහෝ සත්‍යයන් අටුවාවේ සඳහන් වන විදිහට 84000ක් පමණ සත්‍යයන් ධර්මාභිසමය ලැබුවා කියලා දෙවිවරු පවා ධර්මාවබෝධය ලැබුවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින් පිරිහිලා තිබුණු වීර්යයක් වේ නම් ඒ වීර්යය වැඩි දියුණු කරගන්නටත්, සද්ධාදී ධර්මයන් දියුණු කරගන්නටත්, ප්‍රඥාදී ඒ ඇස පහළ කරගන්නටත් මේ ධර්ම දේශනාව අනුග්‍රහයක් වේවා, උපකාරයක් වේවා කියලා ආශිංසනය කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය